අයිබෝන්. Turn to page number 94 in your grade 7 textbook. grade 7 textbook එකේ පිටුව 94ට පෙරලා ගන්න. අද පාඩම compound nouns. compound nouns කියන්නේ මොනවද? nouns කියන්නේ මොනවද? නාමපද. compound nouns කියන්නේ වචන දෙකකින් හෝ කිහිපයකින් හැදිච්ච නාමපද. වචන දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. ඒ වගේ වචන එකකට වඩා වැඩි සංඛ්‍යාවකින් හැදිච්ච නාමපද වල තමයි compound nouns කියලා කියන්නේ. ලේසි පොඩි කාලේ ඉගෙන ගත්ත ice cream, ice එක වර්ඩ් එකක්, cream තව වර්ඩ් එකක්. ඒ වර්ඩ්ස් දෙක එකතු වෙලා ice cream හැදෙනවා. හරි, එතකොට වෙනස් තේරුම. බලන්න. compound nouns are words. compound nouns කියන්නේ words වචනලු. ඒවා පාවිච්චි කරනවා for people. for කියන සඳහා. people මිනිස්සු සඳහා පාවිච්චි කරනවා. animals සතුන් සඳහා පාවිච්චි කරනවා. places ස්ථාන සඳහා පාවිච්චි කරනවා. ඒ වගේ දේවල් නම් කරන්න පාවිච්චි කරනවා compound nouns. ඒ වගේම things දේවල්, or ideas අදහස්. ඒවා නම් කරන්න තමයි compound nouns කියන නාමපද පාවිච්චි කරන්නේ. හරි, මේවා හැදිලා තියෙනවා made up කියන්නේ හැදිලා තියෙනවා of two or more words. වචන දෙකකින් හෝ වචන වැඩි සංඛ්‍යාවකින් more words. හරි. ඒතර compound nouns කියන්නේ මොනවද? වචන දෙකකින් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවකින් හැදිච්ච මිනිසුන්ව, සතුන්ව, ස්ථාන, දේවල්, අදහස් නම් කරන්න පාවිච්චි කරන නාමපද. Sometimes සමහර වෙලාවට we write them. we write අපි ලියනවා. them කියන්නේ ඒවා. අපි ඒවා ලියනවා as one word. සමහර වෙලාවට එක වචනයක් විදිහට ලියන්නේ. ඒ කියන්නේ අර words දෙකේ ice cream කියන එක සමහර වෙලාවට ice cream ලියනවනේ මෙහෙම. වචන දෙකක් විදිහට ලියනවා. සමහර compound nouns. ඒතර වචන දෙකක් ස්පේස් එකක් තියෙනවා මැද හිස් තැනක් තියෙනවා. සමහර වෙලාවට හිස් තැනක් නැතුව ලියනවා. ඒතර one word කියලා ලියන්නේ. සමහර වෙලාවට හිස් තැනක් තියලා ලියනවා. සමහර වෙලාවට මේ මැදට පොඩි ඉරක් ගහලා ලියනවා. ඒතර ඒක කියනවා hyphen එකක් කියලා. ඔය ක්‍රම තුනටම ලියනවා. හරි. ඒක වඩා මතක තියාගන්න ඕනේ. වචනෙන් වචනට එක වෙනස් වෙනවා. බලන්න. Sometimes as two words. සමහර වෙලාවට වචන දෙකක් විදිහට ලියනවා. And sometimes with a hyphen. සමහර වෙලාවට hyphen එකක් දාලා ලියනවා. බලන්න post කියන්නේ තැපැල් කරනවා. office කියන්නේ කාර්යාලය. post එකතු කිරීම office, post office. තැපැල් කාර්යාලය. post කියන්නේ තැපැල් කරනවා එක වචනයක්. verb එකක්, ක්‍රියාපදයක්. office කියන්නේ කාර්යාලය. ඒ දෙක එකතු කරලා post office හැදෙනවා. ඒ කියන්නේ තැපැල් කාර්යාලය. ඊට පස්සේ hair කියන්නේ කොණ්ඩේ. dresser කියන්නේ අර dresser කියන්නේ dress කියන අඳිනවා. dresser කියන්නේ අඳින කෙනා. ඒතර hair dresser කියන්නේ කොණ්ඩේට විලාසිතා කරන කෙනා. කොණ්ඩේ මොස්තර දාන කෙනා. passer by. හරි, මෙතන hair dresser කියද්දි දැන් මෙතන ස්පේස් එකක් තියෙනවා. මෙතන ස්පේස් එකක් ඕනේ නැහැ. hair dresser කියන්නේ තනි වචනයක්. මෙතන ස්පේස් එකක් නැහැ. දැක්කද? සමහර compound nouns වලට ස්පේස් තියෙනවා. සමහර වලට ස්පේස් නැහැ. ඊට පස්සේ passerby. passerby කියන්නේ කිසියම් ස්ථානයක් හෝ කිසියම් කෙනෙක්ව පසු කරගෙන යන කෙනා. දැන් ඔයගොල්ලන් ගේ ළඟින් යන කට්ටිය passerbyස්ලා. කිසියම් ස්ථානයක් පසු කරගෙන යන කට්ටිය passerbyස්ලා. හරි. එතන hyphen එකක් තියෙන words දෙක අතර. passerby. කිසියම් ස්ථානයක් හෝ පුජ්‍යලයක පසු කරගෙන යන මිනිසු. හරි. Here are some more compound nouns. මෙන්න තියෙනවා තවත් compound nouns. teacher in charge. පොතේ බලන්න. teacher in charge. teacher in charge කියන්නේ කිසියම් දෙයක් බාරව ඉන්න ගුරුතුමා, ආචාර්යවරයා. So teacher in charge of chess කිව්වොත් chess බාර ආචාර්යවරයා. teacher in charge of the class කිව්වොත් පන්ති බාර ගුරුතුමා. ඒ වගේ. මම teacher in charge කියද්දි teacher එකට පස්සේ hyphen එකක් ඇවිල්ලා in එකට පස්සේ hyphen එකක් ඇවිල්ලා teacher in charge. හරි, ඊට පස්සේ board of members. board of members කියන්නේ කිසියම් කමිටුවක ඉන්න සමාජික මණ්ඩලය. කිසියම් කමිටුවක ඉන්න සමාජික මණ්ඩලය. හරි. forget me not කියන්නේ නිල් පාට මල් පිපෙන මල් జాතියක්. නිල් පාට මල් පිපෙන ගස් జాතියක්. එතකොට මේ මලත් forget me not, ඒ ගහත් forget me not. ඊට අමතරව එක කියමනක්. තවත් තේරුමක් තියෙන forget me not කියන්නේ කියමනක්. ඒ කියන්නේ හොඳින් මතක තියාගන්න කියලා කියන්නේ forget me not. කිසියම් දෙයක් හොඳට මතක තියාගන්න කියලා කියන්නේ forget me not. හරි, ඊට පස්සේ cooking oil. cooking oil කියන්නේ ලේසි. උයන්න පාවිච්චි කරන තෙල්. ඊට පස්සේ වචනේ footprint. footprint කියන්නේ පාසලකුණ. ඊට පස්සේ swimming pool. පිහිනුම් තටාකය. fish tank. මාළු ටැංකිය. river bank.
ගම් ඉවුර firefly කියන්නේ ස්පේස් නෑ firefly කියන්නේ කණාමැදිරියා fireworks ගිනි කෙලි grandmother ආච්චි finger mark ඇඟිලි සලකුණ හරි ඔය වගේ compound nouns තියෙනවා activity 8 එකට අගල කරන්න match a word in A with a word in B A පැත්ත තියෙනවා B පැත්තත් එක්ක ගලපන්නලු to make a new compound noun අලුත් compound noun එකක් සෑදීමට. ඒතර words දෙකක් එකතු කරලා compound noun එකක් හදන්න කියලා කියන්නේ. Then ඊට පස්සේ fill in the blanks in the sentences below. පල්ලෙහා තියෙන sentences ඒවා හිස්තැන් පුරවන්නලු. Below the table with a compound noun formed in activity A. දැන් මේ activity A එකකින් A කොටසෙන් හදපු compound nouns වලින් B කොටසෙන් හිස්තැන් පුරවන්නලු. බලන්න A වල තියෙන railway එකට මොකද්ද ගැලපෙන්නේ? ඊට පස්සේ railway කියන්නේ railway එකට ගැලපෙන්නේ මොකද්ද? railway station. හරි ඒ වගේ ගලපන්න තියෙන්නේ. පැකල කරා. උත්තරේ ඉන්නවනේ මෙහෙමයි උත්තර බලන්න. පළවෙනි දෙන පාක් කියලා. පාක් එක ඉස්සරහට එනවනේ G. B පැත්තේ මෙහෙම තියෙන පාක් කියලා. පාක් එක ඉස්සරහට එනවනේ G. ඒතර පාක් කියන්නේ මොන පාක්ද එතකොට? children's park. ළමා උද්‍යානය. way කියලා තියෙනවා. way එකට ඉස්සරහින් එනවනේ H කියන එක. මොන වේද? highway. අධිවේගී මාර්ගය. ඊට පස්සේ තියෙන ස්ටේෂන් කියලා. ස්ටේෂන් එකට ගලපෙන්නේ රේල්වේ ස්ටේෂන්. දුම්රිය ස්ථානය. ඊට පස්සේ පෝට් එකට ගලපෙන්නේ F එයාපෝට් ගුවන් තොටුපළ. ඊට පස්සේ තියෙන ස්ටොප් එකට ගලපෙන්නේ බස් ස්ටොප් බස් නැවතුම් පළ. බස් නවත්තන ස්ථානය. ඊට පස්සේ ෂොප් කියන එකට ගලපෙන්නේ C බුක් ෂොප් පොත් කඩේ. ඊට පස්සේ ලයිට් කියලා තියෙනවා. ලයිට් එකට ගලපෙන්නේ B ට්‍රැෆික් ලයිට්. ඊට පස්සේ hour කියලා තියෙනවා. hour එකට ගැලපෙන්නේ E rush hour කියන්නේ කාර්යබහුල පැයක් කාර්යබහුල වෙලාවන් ගොඩක් රට ඔෆිස් ටයිම් එක වගේ rush hour. ඒකට පිළිවෙලෙන්නේ මෙහෙම GHA FDC BE හරි අපිට තමයි ඊටසේ B වල ඉස්තැන් පුරවන්නලු බලන්න stop the bicycle අනක් නියෝගයක් stop නවත්තන්න the bicycle නවත්තන්නලු the blank is red blank එකේ නම මොකද්ද the traffic light is red traffic light එක රතු වැටලා ඒ නිසා bicycle නවත්තන්නලු traffic light තමයි උත්තරේ traffic light කියලා ලියද්දි space තියලා තමයි ලියන්නේ we waited අපි බලාගෙන හිටියා ස්ථානයකට කලින් සමනේ at කියන එක දානවා we waited at the bus stop අපි bus stop එකේ බලාගෙන හිටියා ඒකට bus stop එකේ තමයි උත්තරේ එන්නේ bus stop එකේ බලන් ඉන්නේ බලන්න තේවෙන් ඉංග්‍රීසි කියන බස් එකේ යනකම් බලන් ඉන්න bus stop එකේ තමයි බලන් ඉන්නේ for an hour for කියන්නේ 30 an hour පැයක් 30 අය hour නැතු an hour කිව්වේ h එක silent r කියලාදී vowel sound එකක් එන්නේ ඒ නිසා hour නෙවෙයි an hour අපි පැයක් තිස්සේ බලාගෙන හිටිය බස් නැවතුම් කොලේ before කියන පෙර the bus arrived කියන්නේ පැමිණෙනවා. ඒතර පැමිණියා අතීත කාලේ. බස් එක පැමිණෙන්නේ ඉස්සෙල්ලා අපි පැයක් තිස්සේ බස් නැවතුම් කොලේ බලාගෙන හිටියා. number 3 7 am to 8 am උදේ 7 ඉඳන් පෙරවරු 7 ඉඳන් පෙරවරු 8 දක්වා is a rush hour කාර්යබහුල පැයක්. and the road is full of traffic road පාර is full of කියන්නේ පිරීලා traffic වලින් මාර්ග තදබදේ පාර පිරීලාලු ඒතර rush hour ඊට පස්සේ බලන්න the blank was very big ගොඩක් විශාල වුණාලු was කියන්නේ වුණා very big ඉතා විශාල වුණා there were කියන්නේ තිබුණා there were trains දුම්රියවල් තිබුණා arriving කියන්නේ පැමිණෙමින් and departing කියන්නේ පිටත් වෙමින් depart කියන්නේ පිටත් වෙනවා departing කියන්නේ පිටත් වෙමින් all the time හැමතිස්සෙම හැම වෙලාවෙම හරි ඒතර එනවනේ මොකද්ද දුම්රිය වල එනවලු පැමිණෙනවලු පිටත් වෙනවලු හැම වෙලාවෙම ඒ කොතනද එහෙනම්
දුම්රිය ස්ථානයේ railway station. එහෙනම් the railway station was very big. railway station තමයි answer එක. දුම්රිය ස්ථානය ඉතා විශාල එකක් වුණා. then there were කියන්නේ තිබුණා. there were trains arriving and departing all the time. හැම වෙලාවෙම දුම්රියවල් පැමිණීමෙන් සහ පිටත් වෙමින් තිබුණා. හරි. එතකොට there were කියන්නේ තිබුණා. there was කියන්නේ තිබුණා. there were කියන්නේ බහුවචන නිසා තිබුණා. මේක වර්තමාන කාලේ මොකද්ද? there is there are. there is there are කියන්නේ පණ තියෙන කෙනෙක් නම් ඉන්නවා. පණ නැති දෙයක් නම් තියෙනවා. එතකොට ඒකේ future form එක there will be TAV ඉඳීවි. TAV කියන්නේ පණ නැති දෙයක් නම් සිටීවි. ඉඳීවි කියන්නේ පණ තියෙන කෙනෙක්ට නම්. හරිය කලින් කළා දෙන්නේ. මතක් කරගන්න ඒවා. Number 5. No, I didn't borrow this book from the library. No, I didn't borrow. මම ගත්තේ නැහැ. ලයිබ්‍රරි එකෙන් පොතක් ගන්නවට කියන්නේ borrow කරනවා කියලා. ආපහු දෙන්නනේ ගන්න. මිලදී ගන්න නම් buy. නැවත දෙන්න ගන්නවට කියන්නේ borrow කරනවා කියලා. I didn't borrow. මම ගත්තේ නැහැ පොතක්. මේ පොත. I didn't borrow this book. මම මේ පොත ගත්තේ නැහැ. From the library. පුස්තකාලයෙන්. The library කියන්නේ පුස්තකාලය. From the library කියන්නේ පුස්තකාලයෙන්. පුස්තකාලයෙන් මම මේ පොත ගත්තේ නැහැලු. I bought මම මිලදී ගත්තා. buy එකේ past tense bought මිලදී ගත්තා. I bought it මම මේක මිලදී ගත්තා. it ඒක at a bookshop. bookshop එකකින් තමයි මිලදී ගත්තේ. bookshop එකෙන් පොත් මිලදී ගන්න. ඊට එහා පැත්තේ මේ වචන ටික තියෙනවා. හරි හොඳට ස්පේස් එක තියෙන ඒවා මතක තියාගන්න. දැන් මේකේ හැම උත්තරේටම ස්පේස් තියෙනවා. හරි අකින් 9. Put the two smaller words together. ඒ කියන්නේ smaller words කුඩා වචන එකට දාන්නලු. together කියන්නේ එකට. put කියන්නේ දාන්න. put the two smaller words together. කුඩා වචන දෙක එකට දාන්නලු to make. to make කියන්නේ සෑදීමට a compound word. compound word එකක් හදන්න මේ කුඩා වචන දෙක එකට දාන්නලු. sun එකතු කිරීම shine. sunshine. sun කියන්නේ ඉර shine කියන්නේ දිලිසෙනවා. sunshine කියන්නේ එළිය. sunlight කියලා කියනවා ඉරෙලිට. camp fire camp එකතු කිරීම camp කියන්නේ කඳවුර fire කියන්නේ ගින්දර camp fire කියන්නේ අර කඳවුරක trip එකක් ගියාම කඳවුරක් හදලා එහෙම ගහන ගිනි ගොඩට. backpack දැන් මේ දෙකම space නැහැ. backpack ඒකේ space නැහැ. backpack කියන්නේ පිටේ එල්ලගෙන යන පොඩි බෑග් එකක් මල්ලක්. හරි. address book ස්පේස් තියෙනවා. address book කියන්නේ ඔය හෝටල් එක වගේ එහෙනම් ඉස්කෝලේ ඔයගොල්ලන්ගේ පාසලේ එකේ කට්ටියගේ address ලියලා තියෙන කිසියම් පොතක් ලේඛනයක්. හෝටල් එකට එන සංචාරකයන්ගේ නැවතින එන කට්ටියගේ විස්තර ලියන address එහෙම ලියන පොතක්. ඒක පාසලක වෙන්නත් පුළුවන්. හරි. sunflower කියන්නේ සූර්යකාන්ත. සූර්යකාන්ත. ඊට පස්සේ check in වෙනවා කියලා කියන්නේ මේකත් වෙන්නේ ගොඩක් වෙලාවට හෝටල් එකේ එහෙම නැත්නම් එයාපෝට් එකේ check in වෙනවා කියන වාර්තා කරනවා. හරි. ගුවන්තොටුපළට වාර්තා කරනවා. එහෙම නැත්නම් හෝටල් එකට වාර්තා කරනවා. හෝටල් එකට කවුරු හරි එනකොට check in වෙනවා කියලා තමයි කියන්නේ. කවුරු හරි කෙනෙක් හෝටල් එකට එනකොට check in වෙනවා කියලා කියන්නේ. check in වෙනවා කියන්නේ ඒ වාර්තා කරනවා සහ එයාගේ නම ගම ෆෝන් නම්බර්ස් ලියා ගන්න එකට check in වෙනවා කියලා කියනවා. ගුවන්තොටුපළකට කවුරු හරි කෙනෙක් පිටරටින් නම් වාර්තා කරනවාට check in වෙනවා කියලා කියනවා. එතෙන්දිත් අර විස්තර ටික ලියා ගන්නවා. ඒ විදිහට වාර්තා කරනවා. ගුවන්තොටුපළකට හෝ හෝටල් එකට වාර්තා කරනවා තමයි check in වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ readymade කියන්නේ නිවැරදි size එකට හදපු. readymade කියන්නේ නිවැරදි size එකට හදපු. the readymade dress ඒ විදිහට හදපු ඇඳුමක්. ඊට පස්සේ table tennis මේසපන්දු ක්‍රීඩාවක්. ස්පේස් තියනවා ඒකේ. table කියන්නේ මේසය, tennis කියන්නේ ක්‍රීඩාව, table tennis කියන්නේ මේසපන්දු.
butterfly සමනලයක්. something කිසියම් දෙයක්. get space නෑ. something කියන්නේ කිසියම් දෙයක්. peppermint peppermint කියන්නේ ශාක පත්‍රයක්. ශාක පත්‍රයකට peppermint කියලා කියනවා. ඔකට කන peppermint එක අරුණා. හරි ඊට පස්සේ බලන්න footprints. footprints කියන්නේ පාසලකුණු. ඊළඟ උත්තරේ footprints පාසලකුණු. ඊට පස්සේ watermelon. watermelon කියන්නේ කොමඩු. dinner table. footprints කියන එක දෙවිදිහම බෑ ලියන්න පුළුවන්. ස්පේස් තියලා ලියන්න පුළුවන්, ස්පේස් නැතුවත් ලියන්න පුළුවන්. ඔන්න ස්පේස් තියලා ලියන්න පුළුවන්. හරි dinner table. dinner table. dinner table කියන්නේ රාත්‍රී ආහාර මේසය. dinner කියන්නේ රාත්‍රී ආහාර, table කියන්නේ මේසය. රාත්‍රී කෑම මේසය තමයි dinner table කියලා කියන්නේ. well known. well known කියන්නේ ප්‍රසිද්ධ. හොඳින් දන්න ප්‍රසිද්ධ. well known singer ප්‍රසිද්ධ ගායකයෙක්. well known cricketer ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. හරි ඊට පස්සේ එන්න පිටුව 98 page turn to page number 98 activity 3 reading කියවීම බලන්න එක කරන බඩක් ගන්න. හරි වැරදි දාන්න තියෙන්නේ. මෙහෙර පෝස් කරලා අපහු ප්ලේ කරන්න වීඩියෝ එක. activity කරලා ඉවරලා. look at the pictures. පින්තූර දිහා බලන්නලු and mark the sentences. correct or incorrect. පින්තූර දිහා බලලා sentences හරිද වැරදිද කියලා මාක් කරන්නලු. බලන්න පළවෙනි picture එක. a man is climbing down the hill. a man is climbing down the hill. tense එක මොකද්ද? present continuous tense. මේ මොහොතේ වෙන ක්‍රියාවක්. climbing up කියන්නේ නගිමින් ඉන්නවා. කන්දක් පඩි පෙළක් වගේ එකක් නගිමින් ඉන්නවට climbing up කියලා කියනවා. climbing down කියන්නේ බසිමින් ඉන්නවා. climb down කියන්නේ බසිනවා, climbing down කියන්නේ බසිමින් ඉන්නවා. එතකොට a man මිනිසෙක් is climbing down බසිමින් ඉන්නවා the hill කන්ද. බසිමින් ඉන්නවද කන්ද? නැහැ නගිමින් ඉන්නවා. එහෙනම් මේක wrong. cross එකක් දාන්න තියෙන වැරදි ලකුණු දාන්න. උත්තරේ මෙහෙම දාන්න තියෙන්නේ. ඊට පස්සේ the dinosaur is near the tree. dinosaur ඉන්නේ near the tree. the dinosaur is කියන්නේ ඉන්නවා, near කියන්නේ ළඟ. near the tree. ගහ ළඟලු ඉන්නේ. හරිනේ? correct. හරි ලකුණක් දාන්න. near එකට සමාන පදයක් ඔතනම ලියාගෙන by කියන්න පුළුවන්. by. ඒ වගේම තවත් සමාන වචන තියෙනවා nearby කියන්නේත් ළඟ. තව close by කියන්නේත් ළඟ. මේ දෙකේ තේරුම ළඟ කියන එක. ඔතනම ලියාගන්න. number 3 the buffaloes are jumping. මීහරක් are jumping. පණිමින් ඉන්නවා. ඔක්කොම present continuous. අපි picture එක විස්තර කරන සාමාන්‍ය present continuous tense එකේ. මේ මොහොතේ සිදුවෙන ක්‍රියාකාරකම්. am is ආයක verb එකට ing දානවා. the buffaloes are jumping. බලන්න buffalo කියන්නේ o එකට පස්සේ es ඇවිල්ලා අන්තිම අකුර o නිසා es ඇවිල්ලා plural කරද්දී. the buffaloes are jumping. මීහරක් පණිමින් ඉන්නවා into the stream. stream කියන්නේ දොළ. into කියන්නේ ඇතුළට. දොළ ඇතුළට. ඇලපාර ඇතුළට පණිමින් ඉන්නවා. තුලට පණිමින් ඉන්නවා. into කියන්නේ ඇතුළට තුලට. ඒක හරියනේ එතකොට? correct. next one number 4. the crow is flying. කපුටා පියාඹමින් ඉන්නවා above the cart. cart කියන්නේ කරත්තේ. above කියන්නේ ඉහළින්. ඒතර කරත්තේ ඉහළින් කපුටා පියාසර කරමින් ඉන්නවා. හරිනේ? correct. number 5. the horse is jumping over the fence. over කියන්නේ උඩින්. ඒතර අශ්වයා පණිමින් ඉන්නවා. over උඩින්. ඉහළින්. the fence. fence කියන්නේ වැට. වැටට උඩින් පණිමින් ඉන්නවා. හරිනේ? correct. number 6. the horse is running down the meadow. the horse ashwa is running දුවමින් ඉන්නවා. running down පල්ලෙහාට දුවමින් ඉන්නවා. running down කියන්නේ පල්ලෙහාට. running down පල්ලෙහාට දුවමින් ඉන්නවා. the meadow කියන්නේ තන බිම. තනකොළ තියෙන භූමියක්. තන බිම. හරිනේ? correct. number 7. the aeroplane is flying. ගුවන් යානය පියාසර කරමින් තියෙනවා.
below the clouds below කියන්නේ පල්ලෙහාන් පහළින් the clouds වලාකුළු වලට පහළින්ලු පියාසර කරමින් තියෙන්නේ. නැහැනේ වලාකුළු වලට ඉහළින් තියෙන්නේ. එහෙනම් ඒක wrong. හරිද? හරි මේ හම්බෙච්ච ඒවා මොනවද මේ? down, near, into, above, over, down, up, below ඔක්කොම prepositions. කිසියම් දෙයක් තියෙන ස්ථානය අපිට පෙන්වන්න පුළුවන්. noun එකකට ඉස්සරහින් තමයි සාමාන්‍යයෙන් දාන්නේ prepositions. නාම පදයක් කිසියම් වස්තුවක් තියෙන ස්ථානය අපිට පෙන්වන්න පුළුවන්. තවත් භාවිතයන් තියෙනවා. ප්‍රධාන භාවිතය ඒක. page 100 activity 4. P2C activity 4. Writing ලිවීම. Look at the above pictures. Look at බලන්න the above pictures. ඉහළින් තියෙන පින්තූර. කියන්නේ කලින් පිටුවේ පින්තූර තියෙනවානේ. පිටු 99 යට තියෙන පින්තූර. ඒවා දිහා බලලා stamp කරන්න and complete the sentences. වාක්‍ය සම්පූර්ණ කරන්න. Number 1. The aeroplane is flying. ගුවන් යානය පියාසර කරමින් තියෙනවා. Blank the clouds. දැන් මෙන්න මේ පින්තූර බලන්න ඕන. මේ පින්තූර බලන්න ඕන. හරි. එතකොට මෙතන පියාසර ගන්නේ අර පින්තූරෙම තමයිනේ. වලාකුළු වලට ඉහළින්. එතකොට above the clouds. එමෙත over the clouds. over කියන්නත් පුළුවන්. above කියන්නත් පුළුවන්. වලාකුළු වලට ඉහළින් පියාසර කරමින් තියෙනවා. ඉහළින්. Number 2. Sumali is standing. Sumali හිටගෙන ඉන්නවා මේ මොහොතේ. කොහොමද තියෙන්නේ? ඇගේ සහෝදරයා ළඟින්. Near to her brother. Near. ඇගේ සහෝදරයා ළඟින්. දෙකට උත්තරේ near. Number 3. The eagle උකුස්සා is flying. පියාසර කරමින් ඉන්නවා. Over the mountain. කන්දට ඉන්නේ. එච්චර පැහැදිලි නෑ. over හරි above හරි එන්නේ. පින්තූරේ එච්චර පැහැදිලි නෑ. කන්දට ඉහළින් පියාසර කරන්නේ. Number 4. Some milk kiri podda is being poured. ඔය passive voice වලින් තියෙන present continuous වල passive voice වල තියෙන is being poured. කියන්නේ කවුරු හරි කෙනෙක් වත් කරමින් ඉන්නවා. කිරි ටික කවුරු හරි කෙනෙක් කිසියම් කෙනෙක් විසින් වත් කරමින් ඉන්නවා. කවුරු විසින්ද කියලා දීලා නැහැ. ඒකට ඉස්සරහට කියලා දෙන්නේ ඒ grammar ටික. Some milk is being poured. poured කියන්නේ වත් කරනවා. කිරි ටිකක් වත් කරමින් තියෙනවා. ඒතර ඒකේ past tense තමයි දීලා තියෙන්නේ poured. වත් කරමින් තියෙනවා. මේ මොහොතේ කිරි ටිකක් වත් කරමින් තියෙනවා. is being එකට පස්සේ poured කියන past participle දාලා තියෙන්නේ. ඒ grammar ටික තව ඉස්සරහට කියලා දෙන්නේ. විදුර ඇතුළේ කිරි වත් කරන්නේ නම් into the glass. into තනි වචනයක් ඇතුළට. into the glass. Next one. Rohan is climbing. Rohan නගිමින් ඉන්නවා. ද බසිමින් ඉන්නවා. stairs කියන්නේ පඩිපෙළ. පඩිපෙළ නගිමින් ඉන්නවා. එහෙනම් climbing up. up එකනේ. පඩිපෙළ බහිනවා නම් climbing down. නගිනවා නම් climbing up. the stairs කියන්නේ පඩිපෙළ. Meena is sliding. sliding කියන්නේ ඉස්සල යනවා. sliding down the railing. sliding down. පල්ලෙහාට ඉස්සල යනවා. the railing කියන්නේ ඔය පේන්නේ අර පඩිපෙළ දෙපැත්තේ තියෙන වැට තරප්පු පෙළ. පඩිපෙළක් දෙපැත්තේ තියෙන වැටට කියන්න පුළුවන් රේලින් කියලා. තව පාලමක දෙපැත්තේ තියෙන වැටට කියන්න පුළුවන් රේලින් කියලා. ඒක ලියාගන්න. වැටක පාලමක හෝ පඩිපෙළක දෙපස ඇති වැට. Number 7. The cat is sitting. පූසා වාඩි වෙලා ඉන්නවා. බල්ලා ළඟනේ near the door. Next one. The sheep is jumping. sheep කියන්නේ බැටළුවා. බැටළුවා පණිමින් ඉන්නවා. වැටට උඩින් over the fence. above the fence. over හරි above හරි. හරි activity 5. picture description එකක් තියෙන්නේ. පින්තූරය විස්තර කරන්න තියෙන්නේ. පිටුව 100 activity 5. Speaking and writing. Describe the picture. පින්තූරය විස්තර කරන්න using පාවිච්චි කරමින් the words given below. given කියන්නේ දී ඇති below පහත දී ඇති වචන පාවිච්චි කරලා පාවිච්චි කරලා පින්තූරය විස්තර කරන්න. හරි. ටගා කරා. ඒක බලන්න. කල්ලි ඉවරලා අපහු වීඩියෝ එක බලන්න. එතන වචන දීලා තියෙනවා බලන්න. near කියන්නේ ළඟ, into කියන්නේ ඇතුළට, up කියන්නේ ඉහළට, down කියන්නේ පහළට, over උඩින්, below පහළ, next to කියන්නේ ඊළඟට, next to කියන්නේ ඊළඟට. හරි. දැන් මෙතන ෆාමසි එකක් තියෙනවා කියලා, මෙතන හොස්පිටල් එක තියෙනවා කියලා හිතන්නකෝ. දැන් කියන්න පුළුවන්
pharmacy located next to the hospital. Hospital එක ළඟට hospital එකට පස්සේ තමයි pharmacy එක තියෙන්නේ. ඊළඟට. next to කියන්නේ ඊළඟට කියන්නේ. ඊට පස්සේ තියෙන above ඉහළින්. හරි. අපිට කියන්න පුළුවන් ඉස්සෙල්ලාම මේ වචන පාවිච්චි කරලා තමයි picture එක describe කරන්න තියෙන්නේ. සාමාන්‍ය this is a picture of කියලා පින්තූර විස්තර කරන්න පුළුවන්. අපි මෙහෙම කියමු. දැන් පින්තූරක් විස්තර කරද්දී this is a picture of කියලා කියන්නේ. ඊට අමතරව වැඩිපුර present continuous පාවිච්චි කරන්න. මේ මොහොතේ සිදුවෙමින් තියෙනවා. am is එක verb එකට ing දාලා. ඊට අමතරව there is there are වගේ වාක්‍ය පාවිච්චි කරන්න පුළුවන්. simple present tense එකේ වාක්‍ය. තව I can see මට පේන්න තියෙනවා. ඒ වගේ වචන වාක්‍ය styles පාවිච්චි කරන්න පුළුවන්. හරි මෙතන මේ වචන පාවිච්චි කරලා ලියන්න කියන්නේ. ඒක නිසා අපි කියමු මේ ඉර පායනවා කියලා හිතන්නකෝ උදෑසනක. The sun is rising up කියන එක පාවිච්චි කරන්න පුළුවන්. The sun is rising up. ඉර පායමින් තියෙනවා. The sun is rising up. ඉර පායමින් තියෙනවා. ඊට පස්සේ the boy is climbing අපි හිතමු ගහෙන් පල්ලෙහාට බහිනවා කියලා. The boy is climbing down කියන වචනේ පාවිච්චි කරනවා. The boy is climbing down the tree. The boy පිරිමි ළමයා is climbing down the tree. ගහේ පල්ලෙහාට බහිමින් ඉන්නවා. ඒ the boy කිව්වේ නිශ්චිතයි. මේ පිරිමි ළමයා එක පිරිමි ළමයා ඉන්නේ. ආව පේනවා හොඳට. නිශ්චිතයි. කෙනා ඉන්නේ? නිශ්චිතයි. ස්පෙસિෆික්. ඊට පස්සේ අපි නිය කියන එක දාමු. A calf is running. calf වහුපැටිය දුවනවා පේනවනේ. calf කෙනෙක් ඉන්නවා මෙතන. A calf is running. වහුපැටියේ is running. දුවමින් ඉන්නවා. මොන වහුපැටිය කියලා the calf දාන්න අපල අර ඉස්සෙල්ලා වගේ. දෙකම ගැලපෙන. the calf කියන අපල calf කියන අපල. the calf වහුපැටියේ is running දුවමින් ඉන්නවා. දෙපාරක්. the calf is running. ගහ ළඟින් near කියන වචනේ පාවිච්චි කරා. near the tree. අපි නිය පාවිච්චි කරලා ඩවුන් පාවිච්චි කරලා අප් පාවිච්චි කරලා ඊට පස්සේ ඉන්ටු පාවිච්චි කරන්නේ ඔය මාළයෙක් වතුර උඩින් පනිනවා වගේ පේනවා නේද? එතකොට a fish is jumping into the water. a fish මාළුවෙක් is jumping පනිමින් ඉන්නවා. මාළුවෙක් පනිමින් ඉන්නවා into වතුර තුලට into the water. මාළු උඩින් පනින්නේ. ඒ වගේ අපිට ගෙස් කරන්න පුළුවන්. into කියන වචනේ පාවිච්චි කරන්න ඕන නිසා. හරි up පාවිච්චි කළා. down පාවිච්චි කළා. over. කියන්න බලා 3 birds are flying over the girls. the birds කියනත් පුළුවන් 3 birds කියනත් පුළුවන් කුරුළු තුන් දෙනෙක් පේනවනේ. කුරුළු තුන් දෙනෙක් පියාසර කරමින් ඉන්නවා. over the girls ගහන ළමයින්ට ඉහළින්. හරි එතන වල above දාන්නත් පුළුවන්. next to them there is a bench next to the pond. there is කියන්නේ තියෙනවා. I can see කියනත් පුළුවන්. there is කියන්නේ තියෙනවා. there is a bench බංකුවක් තියෙනවා. next to ඊළඟට the pond විලට. විල ළඟින් බංකුවක් තියෙනවා. විල ළඟට බංකුවක් තියෙනවා. next to ඊළඟට. විල ළඟට බංකුවක් තියෙනවා. හරි. two girls are sitting under the tree. අර මල් ගහක් අඩි එළමෙදෙනෙක් වඩලා ඉන්නවා. So two girls are sitting.
under a tree. ගහක් යටි. හරි. මෙතන නිල් දෙන below නේ. below යට. under නිල් දෙන below. below the tree. below පාවිච්චි කරලා next to පාවිච්චි කරලා over පාවිච්චි කරලා. හරි අපි මෙතන දාමු over වෙනකොට above කියන එක. මොකද over කියන එක ගැලපෙන්නේ එකක් තියෙනවා තව අර වැටර උඩින් පයින් එකට over දාන්න පුළුවන්. දාමු above කියලා. Three birds are flying above the girls. කුරුළු තුන්දෙනෙක් පියාසර කරමින් ඉන්නවා ගැහැණු ළමයින්ට ඉහළින්. ඊට පස්සේ a dog is jumping. දැන් the dog කියන පුළුවන්. the dog කියොත් බල්ලා, a dog කියොත් බල්ලේ. a dog is jumping. පණිමින් ඉන්නවා වැටට උඩින්. over the fence. වැටට උඩින්. over the fence කියන වැටට උඩින් a dog is jumping. බල්ලෙක් පණිමින් ඉන්නවා. හරි ලියන්න ගන්න. මේවා ක්ලියර් දිනන හරි දාගන්න. next to the point එනවා නේ. next to the point. හරි ඊට පස්සේ page number 101. වල තියෙනවා reading the greatest artist. the greatest great කියන්නේ විශිෂ්ට. the greatest great greater greatest positive comparative superlative. greatest විශිෂ්ටතම. ඒකට නිකම්ම greatest නෙමෙයි the greatest. superlative වලට ඉස්සරහින් the කියන article එක පාවිච්චි කරනවා. the greatest artist විශිෂ්ටතම artist කලාකරුවා නැත්නම් චිත්‍ර ශිල්පියා. ඒක homework එක විදිහට කරන්න. ඒක කියවලා ඉවරලා යටින් දින activity 7 ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන එක homework එකක්. හරි මේ සති සෙන්සුරල් ක්ලාස් එකේ ඔක බලනවා. සෙන්සුරල් ක්ලාස් තියෙනවා. හරි page 103 plurals බහුවචන. හය වසරේ කරපු දෙයක් අපව මතක් කරනවා මෙතනදී. plurals කියන්නේ බහුවචන. page 103 plurals. හරි මුලින්ම තියෙනවා leaf. leaf කියන්නේ මොකද්ද? පත්‍රය, කොළය කියන එක. leaf. කොළ ගොඩක් නම් leaves. તો leaf කියන්නේ පත්‍රය, කොළය. ඒක බහුවචන කළා leaves. plurals කියන්නේ බහුවචන. ඒතර මේක singular. ඒක වචන. plural බහුවචන. leaf කියන්නේ අන්තිම අකුර f. f කපලා VES දාන සාමාන්‍ය බහුවචන කරාදී අන්තිම අකුර f නම් VES දාන. සාමාන්‍ය අපි බහුවචන කරන්නේ කොහොමද? දැන් book ගත්තොත් බහුවචන කරන්නේ s එකක් දාන්නේ කරන්නේ. පොත පොත්. පොත පොත්. හැබැයි අන්තිම අකුර f නම් සාමාන්‍ය ගොඩක් වෙලාවට f කපලා VES දාන. හරි ඊපස්සේ loaf of bread. loaf කියන්නේ රාත්තල. loaf of bread පාන් රාත්තල. loaf කියන එක බහුවචන කරාදී එතනත් අර මේ වගේම f කපලා VES දාන. loaves රාත්තල්. f එක කරන VES ආදේශ වෙනවා. හරි. අපි බහුවචන කරන ක්‍රම යටින් දීලා තියෙනවා. number 1 පළවෙනි නීතිය. add s to the singular form. ඒක වචන form එකට singular form ඒක වචන form එකට ඒක වචන word එකට add එකතු කරනවා s. මේ s එකතු කරලා බහුවචන කළා. ඒකට සාමාන්‍ය නීතිය. ගොඩක් වෙලාට කරන්නේ ඔක. හැබැයි අන්තිම අකුර වෙනස් වෙනවා නම් f වෙන්න පුළුවන් sh ඒ වගේ වචන ටිකක් තියෙනවා. ss sh ch මට දාන්න. ඒ වගේ අවස්ථාවලදී අපි es දානවා. අන්තිම අකුර y නම් තවත් නීති තියෙනවා. ඉස්සරහට කියලා දෙනවා. But number 2 singular nouns ending with consonant plus y. singular nouns ඒක වචන නාම පද. ending අවසන් වෙනවා. ending with consonant plus y. ඒ කියන්නේ මොකද්ද? මේ වගේ. city නගරේ. අන්තිම අකුර y. y එකට කලින් තියෙන්නේ consonant එක. consonant එක කියන්නේ මොකද්ද? a e i o u තමයි vowels. vowel sound ස්වරාක්ෂර. a e i o u අරනහම අනිත් ඔක්කොම consonants. ඒ කියන්නේ ව්‍යංජන අක්ෂර. t කියන්නේ ඒතර vowel එක නෙවෙයි consonant එක.
කොන්සනන්ට් ප්ලස් y තිබ්බොත් ඒ කියන්නේ කොන්සනන්ට් ප්ලස් y නේ මෙතන තියෙන්නේ. කොන්සනන්ට් එකට පස්සේ y ඇවිල්ලා මේ සූත්‍රය. ඒ කියන්නේ y එකට ගන්න තියෙන කොන්සනන්ට් එක. එහෙමනම් නීතිය මොකද්ද? y කපලා ඒ වෙනුවට ies දානවා. y එක වෙනුවට ies ආදේශ වෙනවා. y එක වෙනුවට ies එනවා. නගරය නගර එහෙම තමයි වචන වෙන්නේ. ඒක තමයි මෙතන තියෙන්නේ. Singular nouns ending with consonant plus y should be pluralized. Pluralize කියන්නේ බහුවචන කරනවා verb එක. Should be pluralized. Should be කියන්නේ යුතුයි, කළ යුතුයි. බහුවචන කළ යුතුයි. by කියන්නේ මගින් adding එකතු කිරීම මගින් ies දාලා බහුවචන කරනවා. This is number 3. Singular nouns ending with vowel plus y. Vowel plus y. අන්තිම කොටට මෙතන y එක කලින් vowel එකක් තිබ්බනම් මේ වගේ. එතකොට මොකද කරන්නේ? y එකට කලින් තිබ්බේ vowel එකක් නා. එතකොට vowel plus y. සූත්‍රය එහෙමනේ. එතකොට මොකද කරන්නේ? normal විදිහට නිකන් y කපන්නේ නැහැ. y එක කපන්නේ නැතුව නිකන් s දානවා. එහෙනම් y එකට කලින් vowel එකක් තිබ්බොත් s දානවා. y එකට කලින් consonant එකක් තිබ්බොත් y කපලා ies දානවා. හරි. Should be singular nouns ending with vowel plus y should be pluralized බහුවචන කළ යුතුයි by adding s එකතු කිරීම මගින්. toy toys සෙල්ලම් බඩුව toy කියද්දි y එකට ගන්න තියෙන vowel එකක් ඒ නිසා නිකම්ම s දාන්න. හරි. මේ නීතිය පොදු වෙනවා මේ නාමපදනේ ක්‍රියාපදවලටත් පොදුයි. දැන් play කියන එක මේක දාන්නේ අපි they play නේ බහුවචන subject එකනේ. කියන්නේ ක්‍රියාපද දාද්දි simple present tense වල they play he නම් plays. ඊට ක්‍රියාපදයේ සාමාන්‍ය තියෙන බහුවචන රූපේ. ඒවා ඒක වචන කරන තමයි s දාන්නේ. y එකට කලින් තියෙන vowel එක නිකම්ම s දැම්මා. හැබැයි මෙතෙන්දී study ඒකෙදි y එකට කලින් තියෙන ඒක නිසා y කපලා studies කියන්නේ. අමතරව ක්‍රියාපදවලට බලපාන. ක්‍රියාපදයේ සාමාන්‍ය තියෙන ඒක වචන රූපෙන් ඒවා es ies වගේ දාලා බහුවචන කරනවා. verb එකක් නාමපදයක් තියෙන්නේ ඒක වචන රූපෙන් ඒවා es දාලා බහුවචන කරනවා. ක්‍රියාපදයේ සාමාන්‍ය තියෙන්නේ බහුවචන රූපෙන් ඒවා s දාලා ඒක වචන කරනවා. හරි. ඊට පස්සේ number 4. Some singular nouns ending with ffe. සමහර ඒකවචන නාමපද අවසන් වෙනවා ffe නා. එහෙම f හා fe වලින් අවසන් වෙන නාමපද should be pluralized බහුවචන කළ යුතුයි by adding ves. ඉස්සෙල්ලා කියවනේ loves. එහෙනම් අන්තිම හොර f නා අපි ගොඩක් වෙලාවට කරන්නේ f කපලා ves දානවා. උදාහරණ love අන්තිම හොර f කපලා ves දානවා. f එක වෙනකොට ves එනවා. knife පිහිය fe ම තියෙන අන්තිමක ඒත් fe කපලා fe දෙකම අයින් වෙලා ඒ වෙනට එන්නේ ves. හැබැයි මේ වගේ අවස්ථාවලදී ඒ නීති පිටපයින් අවස්ථාව තියෙන roof වගේ වහල ඒකදී නම් නිකම්ම s දානවා මේ විශේෂ අවස්ථාව. f තිබ්බට f කපන්නේ නිකම්ම s දානවා. ගොඩක් වෙලා ඒ වගේ වචන ඉංග්‍රීසි භාෂාවට පිටින් ආපු වචන පෘතුගීසි ලන්දේසි වගේ එහෙම ආපු වචන. හරි f නීතිය කිව්වා y නීතිය කිව්වා මෙතන දීලා නැහැ o අකුර අන්තිම අකුර o නම් නීතිය දීලා නැහැ. සාමාන්‍යයෙන් කරන්නේ grade 6 වල ඉගෙනගෙන තියෙනවා අන්තිම අකුර o නම් මොකද කරන්නේ es දාන mango mangoes hero වීරයා heroes. හරි potato අල potatoes. Tomato tomatoes. මේ දන්න තැන ලියා ගන්න. හරි. අන්තිම කර ඕනනම් es දැම්මා. හැබැයි ඔය නීතිය අදාළ නොවන අවස්ථා කිහිපයකුත් තියෙනවා. හයවසර පොතේ තිබ්බා. අමතක නැහැ ලියා ගන්න මේ බොඩේ දාන ඒවා. හරි මේ වගේ අවස්ථා ස්ටුඩියෝ වලත් අන්තිම කර ඕ හැබැයි නිකම්ම අපි s දානවා es දාන්න නැතුව ස්ටුඩියෝස් රේඩියෝස්. ෆොටෝ නිතරම පාවිච්චි වෙන එක ෆොටෝ නිකම්ම s දාන්න ෆොටෝස්. පියානෝ
pianos. හරි. වගේ වචන කීපයක් තියෙනවා. නිකන් මෙස් දාන්න. අන්තිමට රෝ වුණාට. තව videos. මේවත් ඉංග්‍රීසි භාෂාවට පිටින් ආපු වචන. එකයි නීතියෙන් පිටපණින්නේ. es දාන්නේ අන්තිමට රෝ කියලා smile දාන්න. හරි. ඊට අමතරව අපි අනිවාර්යෙන් es දාන අවස්ථාව මොනවාද? මෙන්න මේ අවස්ථාව ගන්න. අමතක කරන්න ලියගන්න. අන්තිම අකුර s නා. double s නා. x නා. ch නා. sh නා. ඊට අමතරව සමහර අවස්ථාවලදී o නා. o කියන සමහර අවස්ථාවලදී විතරයි මේක කරන්නේ. මෙන්න මේ අවස්ථාවලදී අපි දාන්නේ අන්තිම අකුර බහුවචන කරන්නේ අන්තිම අකුර මේ අවස්ථාවලින් තියනවා නම් මේ විදිහට තියනවා නම් we should pluralize them by adding es. මේවා බහුවචන කරන්නේ es දාලා. හරි මේවා verbs වලටත් පොදුයි. නාම පද වලට අමතරව ක්‍රියාපද වලටත් පොදුයි. බලන්න bus උදාහරණ ටිකක් අන්තිම අකුර s. buses. අමතක කරන්න ලියන්න. glass වීදුරුව. glasses. double s නිසා es දාන්න. box. boxes. petti. It was a watch. මෙතන watch කිව්වේ ඔරලෝසුව, අත් ඔරලෝසුව, wrist watch. watches. es දාන්න. ඊට පස්සේ brush බුරුසුව. brushes. තවන beach. ch වලින් ඉවරන එකක් තව. beach, church, beaches. ඊට පස්සේ ක්‍රියාපද වලටත් මේක පොදුයි. දැන් watch කියන ක්‍රියාපදයක් විදිහට ගත්තොත් නරඹනවා watches. they watch he නම් watches. තව අපි watch කියන එක ගත්තොත් ක්‍රියාපදයක්. අන්තිම එක ss නිසා es දාන්න watches. ක්‍රියාපද විදිහට go ගත්තොත් අන්තිම එක o නිසා goes. හරි මේ අමතක කරන්න ලියගන්න. ඊට පස්සේ ඊළඟ වීඩියෝ activity 8 කරා. One activity 8 reading. Page 104 activity 8 reading. මුලින්ම තියෙනවා half කියන්නේ භාගය. life ජීවිතය. shelf රාක්කය. handkerchief ලේන්සුව. leaf පත්‍රය කොළය. wolf වෘකයා. loaf රාත්තල. knife පිහිය. බලන්න use the given words. use පාවිච්චි කරන්න the given words. දී ඇති වචන. correctly කොහොමද පාවිච්චි කරන්න ඕනේ? correctly නිවැරදි ආකාරයට. එදා adverbs කියලා දුන්නා use කියන verb එක describe වෙනවා විස්තර වෙනවා correctly කියන ක්‍රියා විශේෂණي. නිවැරදිව පාවිච්චි කරන්න. දීලා තියෙන වචන නිවැරදිව පාවිච්චි කරන්න to complete සම්පූර්ණ කිරීමට the sentences වාක්‍ය සම්පූර්ණ කරන්න දීලා තියෙන වචන නිවැරදිව පාවිච්චි කරන්න. number 1 don't eat the whole apple. don't eat කියන්නේ කන්න එපා. the whole apple සම්පූර්ණ whole කියන්නේ සම්පූර්ණ apple සම්පූර්ණ apple ගෙඩියම කන්න එපාලු. give me මට දෙන්න. give කියන්නේ දෙන්න me මට a half of it. එකෙන් භාගයක්. එකට ගැලපෙන්නේ half. Number 2. All the blank in the library are filled with books. අවශ්‍ය අවස්ථාවේ බහුවචන කරන්නත් ඕන මේවා. Then all the සියලුම පුස්තකාලයේ are filled පිරීලාලු with books පොත් වලින් පිරෙන්නේ මොනවාද? රාක්ක. එහෙනම් shelf. shelf දාන්න shelves දාන්න. ඒක වචනේද බහුවචනෙන් දාන්න. all the in the library. කියලා දෙනවා. කියන්නේ එහෙනම් verb එක කියලා දාන්න එහෙනම් subject එක plural වෙන්න ඕනේ බහුවචන වෙන්න ඕනේ. එහෙනම් shelves. අනිත් එක all කියලා දිනවා. සියලුම. එහෙම දාන්නෙත් අපි බහුවචන වෙලාවට. එහෙනම් all එකකට අල්ල ගන්න පුළුවන්. අතන පස්සේ තියෙන ආ එකකට අල්ල ගන්න පුළුවන්. එහෙනම් දාන්න ඕනේ shelf නෙමෙයි f නෙමෙයි ves දාන්නේ බහුවචන කරලා දාන්න. සියලුම රාක්ක. all the shelves in the library. පුස්තකාලයේ සියලුම රාක්ක are filled පිරීලා with books පොත් වලින්. පුස්තකාලයේ සියලුම රාක්ක තමයි මේකේ subject එක. උක්තේ. ඒකට අනුව තමයි උක්තේට අනුව තමයි verb එක. ක්‍රියාපදේ තියන්නේ. ඒතර ක්‍රියාපදේ තියලා තියෙන්නේ ආ කියලා බහුවචන වලින්.
ක්‍රියාපදයේ ආනම් උක්තේ තියෙනවනේ බහුවචන වලින්. සබ්ජෙක්ට් එක බහුවචන වෙන්න ඕනේ. ඒ නිසා all the shelves වෙන්න ඕනේ බහුවචන වෙන්න ඕනේ. Number 3 I heard. hear කියන්නේ ඇහෙනවා. heard කියන්නේ ඇහුණා. I heard මට ඇහුණා. some කිහිප දෙනෙක්. කිහිප දෙනෙක් some එහෙනම් I බහුවචන. some එකෙන් some එක රවුන්ඩ් කරගන්න එහෙනම් බහුවචන වෙන්න ඕනේ. howling. howling කියන්නේ උඩුබුරනවා. in the jungle කැලේ. එහෙනම් කැලේ උඩුබුරන්නේ wolves වෘකයෝ. Number 4 mother sliced. අම්මා slice කියන්නේ පෙති කැපුවා 3 loaves of bread පාන් රාත්තල් 3ක්. දැන් 3 කියලා තියෙනවනේ. නිසා බහුවචන වෙන්න ඕනේ loaves. පාන් රාත්තල් 3ක් පෙති කැපුවා. To make sandwiches. to make සෑදීමට sandwiches හදන්න. Number 5 the young of Natri are තියෙනවා. එහෙනම් verb එක ආන subject එක plural වෙන්න ඕනේ. ඒක නිසා leaf නෙමෙයි leaves. පත්‍ර. the young leaves කියන්නේ තරුණ පත්‍ර. ඒ කියන්නේ දලු. the young leaves of the නා tree නාගහේ දලු are red රතු පාටයි. හරි. ඊට පස්සේ the present perfect tense දැන් පෙළලා තින්නේ tenses. ඒවා අපහු බලා ගන්න. මම පොඩ්ඩක් මතක් කරන්නම්. tenses note එක හොඳට බලා ගන්න. ඒක පාඩම් කරගන්න. present perfect tense. හරි. දැන් present tenses වල වර්ග තියෙනවා 4ක්. මොනවද 4? simple present tense සරල වර්තමාන කාලය. ඒක පාවිච්චි කරන්නේ පුරුද්දක් වශයෙන් කරන දේවල් ඉස්සර කරන්න. to describe habitual actions. ඊට පස්සේ තියෙනවා present continuous tense. ඒක පාවිච්චි කරන්නේ වර්තමානයේ මේ මොහොතේ කරමින් ඉන්න දෙයක් විස්තර කරන්න ප්‍රධාන වශයෙන්. තවත් භාවිතයන් තියෙනවා. මේ මොහොතේ කරමින් ඉන්න දෙයක් විස්තර කරන්න වැඩිපුරම පාවිච්චි කරන්නේ. තුන්වෙනි තමයි present perfect tense. හරි. තවත් tense එකක් තියෙනවා ඒක ඉස්සරහට ඉගෙන ගන්න. හරි. present perfect tense පාවිච්චි කරන කොයිලාද? අතීතයේ කිසියම් දෙයක් කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය දැන් පේන්න තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අතීතයේ කරපු කිසියම් ක්‍රියාවක ප්‍රතිඵලය දැන් අපිට පේන්න තියෙනවා නම් අපි මේ ටෙන්ස් එක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අතීතයේ කරපු ක්‍රියාවක ප්‍රතිඵලය දැන් භුක්ති විඳිනවා. හරි. එහෙම නැත්නම් අතීතයේ කරපු ක්‍රියාව කිසියම් ආකාරයකින් මේ මොහොතත් එක්ක සම්බන්ධයි. ඒ අවස්ථාවේදී මේ ටෙන්ස් එක පාවිච්චි කරනවා. හරි. අපි සිංහලෙන් කියන්නේ කරලා තියෙනවා කියලා. අන්න ඒ අදහස තමයි මේක තියෙන්නේ. කළා නෙමෙයි කරලා තියෙනවා. හැබැයි මෙතන සිද්ධිය වෙලා තියෙන අතීතේ. ඇයි ප්‍රසන්ට් කියන්නේ? සිද්ධිය වෙලා තියෙන අතීතේ. ක්‍රියාව වෙලා තියෙන අතීතේ. හැබැයි ප්‍රතිඵලය මේ මොහොතත් එක්ක සම්බන්ධයි. හරි. මේකදී අපි පාවිච්චි කරන්නේ usage එක තමයි we use this tense to describe actions, describe past actions which have a connection with the present moment. අතීතයේ කරන ලද කිසියම් ක්‍රියාවක ප්‍රතිඵලය මේ මොහොතත් එක්ක සම්බන්ධ නම් එමෙත අතීතයේ කරන ලද ක්‍රියාව මේ මොහොතත් එක්ක කනෙක්ෂන් එකක් සම්බන්ධයක් තියෙනවා නම් මේ ටෙන්ස් එක පාවිච්චි කරනවා. හරි. මේකදී අපි දාන ෆෝමේෂන් එක තමයි verb එක හදද්දී has හරි have හරි එක්ක verb එකේ past participle එක දානවා. has දාන එක වචන නම් have දාන බහුවචන නම් එතකොට subject මේක තමයි verb එකේ සූත්‍රය. ඉස්සරහට subject එක දානවා subject verb object නේ. active voice වල ප්‍රධාන සූත්‍රය. කර්තෘ ක්‍රියාව කර්මය. හරි අපි උදාහරණයක් ගමු උතර පැහැදිලි තවත්. subject එක they ඔව්හු. they එක දාන්නේ have නේ. ක්‍රියාපද දානවා painter. ඒ කියන්නේ paint කියන්නේ paint කරනවා. painted ඒක අතීත කාලේ paint කළා. ආපහු past participle ඒකත් painted ඒ කියන්නේ paint කරලා. verb එකට ලා කියන එක දාන එක තමයි past participle කියන්නේ. යාට තනියම ඉන්න බෑ. ඉස්සරහට helping verb එකක් ඕන. එතන ඔවුන් ඔව්හු paint කරලා තියෙනවා. ඔව්හු පින්තාරු කරලා තියෙනවා. ඔව්හු පාට කරලා තියෙනවා. හරි ඒගොල්ලෝ paint කරලා තියෙනවා මොකද්ද? ඔව්හු අපේ නිවස. object එක අපේ නිවස. subject verb object. ඔව්හු අපේ නිවස paint කරලා තියෙනවා. ඒ කියන්නේ අතීතයේ එක්තරා දවසක මේගොල්ලෝ අපේ නිවස paint කළා.
හරි. අතීතයේ කිසියම් දවසක කවද්ද කියලා කියන්නේ present perfect tense එක. ක්‍රියාව කළේ කවද්ද කියලා කියන්නේ. අතීතයේ එක්තරා දවසක නිවස පේන්ට් කළා. ඒක ප්‍රතිඵලය දැන් අපිට පේන්න තියෙනවා. ඒ වගේ අවස්ථාවක මේ ටෙන්ස් එක පාවිච්චි කරනවා. ඒක ප්‍රතිඵලය දැන් අපිට පේන්න තියෙනවනේ. අපිට මේ ප්‍රතිඵලය highlight කරන්න ඕන. emphasize කරන්න ඕන. ඉස්මතු කරන්න ඕන. ඒකයි මේ ටෙන්ස් එක පාවිච්චි කරන්නේ. ඒකයි පේන්ට් කළා නැතුව පේන්ට් කරලා තියෙනවා කියන අපිට ඒකේ ප්‍රතිඵලය highlight කරන්න ඕන නිසා. ඒකයි මේකේ භාවිතය. ඊට පස්සේ අර ප්‍රතිඵලය ගැන තමයි අවධානය යොමු කරන්නේ වැඩිපුර. I have cut my finger. I එක have දාන්න cut එකේ past participle එක cut my කපනවට කියන්නේ cut ඉබේ කැපුණට කියන්නේ cut. මෙතන කියන්නේ ඉබේ කපාගෙන I have cut මගේ ඇඟිල්ල my finger. මම මගේ ඇඟිල්ල කපාගෙන. අතීතයේ දවසක ඇඟිල්ල කැපුණා. දැන් පොඩ ඉස්සෙල්ලා පුළුවන්. කොහමද අතීතයේ එක්තරා අවස්ථාවක කැපුණා. දැන් ඒකේ ප්‍රතිඵලෙ භුක්ති විඳිනවා. දැන් ලේ ගලනවා වේදනාව දැනෙනවා. ප්‍රතිඵලය අවධානය යොමු කරන්න තමයි මේ ටෙන්ස් එක පාවිච්චි කරන්නේ. හරි. ඊට අමතරව මේක පාවිච්චි කරන්න පුළුවන් තවත් භාවිතයක් තියෙනවා. මේ දැන් කිසියම් ක්‍රියාවක් සිදු වුණා නම් එතකොට පාවිච්චි කරන්න පුළුවන්. දැන් he has come to the class. ඔහු මේ දැන් පන්තියට ආවා. He has come. come එකේ come came come past participle come to the class පන්තියට. එතකොට ඔහු පන්තියට ඇවිල්ලා කියලා තමයි මේකේ අදහස. ඔහු පන්තියට ඇවිල්ලා තියෙනවා. දැන් have can තියෙනවනේ. ඔහු පන්තියට ඇවිල්ලා තියෙනවා. මේ තවත් අර්ථවත් වෙන මේ දැන් කියන එක අර්ථවත් වෙන just දාන්නත් පුළුවන්. මේ දැන්. ඔහු මේ දැන් පන්තියට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ දැන් වෙච්ච ක්‍රියාවකට පාවිච්චි කරන්න පුළුවන් මේ ටෙන්ස් එක. ඊට අමතරව තවත් භාවිතයක් තියෙනවා. ඒක ඉස්සරහට කියලා දෙන්නේ. තව උදාහරණයක් ගත්තොත් I have done my homework. මම මගේ homework කරලා තියෙනවා. එහෙනම් අතීතේ homework කළා. did done my homework. එහෙනම් අතීතේ homework කළා. දැන් මම මේකේ ප්‍රතිඵලය භුක්ති විඳිනවා. දැන් මම නිදහස්. දැන් මට නිදහසේ ඉන්න පුළුවන්. මම කරපු homework ටීචර් පෙන්නන ගමන් ඉන්නේ. ප්‍රතිඵලය තියෙන කරපු ක්‍රියා ප්‍රතිඵලය වළඟ තියෙනවා. හරි. My mother has lost her key. අම්මාගේ යතුරු නැති කරගෙන. එහෙනම් අතීතේ යතුරු නැති කරගත්තා. දැන් යතුරු හොයනවා. හොයන එක තමයි ප්‍රතිඵලය. මේ මොහොතේ ප්‍රතිඵලය භුක්ති විඳිනවා. My father has bought a new car. තාත්තා ලොකු කාර් එකක් මිලදීගෙන. තාත්තා අතීතේ මිලදීගෙන කාර් එකක්. දැන් තාත්තා ඒක පාවිච්චි කරනවා. ප්‍රතිඵලය භුක්ති විඳිනවා. It has rained now. It has rained now. දැන් වැහැලා තියෙනවා. It has rained. It has rained heavily. හයියෙන් වැහැලා තියෙනවා. හරි. සාමාන්‍ය වැස්ස වගේ දෙයකට සබ්ජෙක්ට් එක නැති නිසා අපි ඉස්සරහට it දානවා. It rains කියන්නේ වහිනවා. It is raining කියන්නේ දැන් වහිමින් තියෙනවා. It has rained කියන්නේ වැහැලා තියෙනවා. වැහැලා තියෙනවා. දැන් වැහැලා තියෙනවා. හයියෙන් වැහැලා තියෙනවා. හයියෙන් වැහැලා තියෙනවා. ඒ කියන්නේ වැස්සා පැයකට දෙකකට කලින් වැස්සේ ප්‍රතිඵල තාම පේන්න තියෙනවා. ප්‍රතිඵල පේන්න තියෙනවා නම් present perfect වලින් කියන්නේ. ඒතර එළිය මඩ වෙලා ගස්වල වතුර තියෙනවා. ඒක ප්‍රතිඵල පේන්න තියෙනවා නම් present perfect වලින් කියන්නේ. සති දෙකකට විතර කලින් වැස්සනා මාසෙකට කලින් වැස්සනා ප්‍රතිඵල පේන්නේ නැහැ. එහෙනම් past tense වලින් කියන්නේ. එහෙමනම් කියන්නේ it rained. It rained ගොඩක් වෙලාවට කවද්ද වැස්සේ කියලා කියනවා. It rained 2 months ago. මාස දෙකකට කලින් වැස්සා. ඒතකොට ප්‍රතිඵල පේන්නේ නැහැ. ඒතකොට past tense. මෙතෙන්දී it has rained heavily. හයියෙන් වැහැලා තියෙනවා. මොකද මෙතෙන්දී ප්‍රතිඵල දාන්න පේන්න තියෙනවා. ප්‍රතිඵල highlight කරන්න මේ tense එක පාවිච්චි කරන්නේ present perfect. තව කියන්නේ මම මේ පොත කියලා තියෙන සිංහලෙන් කියන්නේ I have read this book. I have read this book. මම මේ පොත කියලා තියෙනවා. read එකේ read past participle read this book. ඒ කියන්නේ මම මේ පොත කියලා තියෙනවා. ප්‍රතිඵල ගැන අවධානය යොමු කරන්න. අතීතයේ කියෙව්වා. දැන් මට මේ කතාව මතකයි, ස්ටෝරි එක මතකයි. I have watched this film. මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා. අතීතයේ බලලා මම දන්න ස්ටෝරි මොකක්ද කියලා. හරි මේක නෙගටිව් කරන්නේ කොහොමද? මැද්දට not කියන එක දාන්න. I have not read this book. මම මේ පොත කියවලා නැහැ. හරි ඒ වගේ not දාලා නෙගටිව් කරන්න පුළුවන්. තව උදාහරණයක් ගමු. He has watched
ඔහු බලලා තියෙනවා නරඹලා තියෙනවා this film මේ ෆිල්ම් එක the movie ඔහු බලලා තියෙනවද කියලා ප්‍රශ්නය අහන්න මෙතන හරි මෙතන තියෙන has එක හරි have එක හරි ඉස්සරහට අරන් ප්‍රශ්නේ හදනවා has he watched this film ඔහු මේ ෆිල්ම් එක බලලා තියෙනවද ඒක question එක ප්‍රශ්නය ඔහු ෆිල්ම් එක බලලා නැද්ද ඔහු මේ ෆිල්ම් එක බලලා නැද්ද ඒක අහන්නේ hasn't he hasn't he watched this film එමත්ත තව ක්‍රමයකට පුළුවන් has he not has he not watched this film ඒ කියන්නේ ඔහු මේ ෆිල්ම් එක බලලා නැද්ද මේක බලලා නැහැ මෙතන he has watched this film කියන්නේ ඔහු මේ ෆිල්ම් එක බලලා තියෙනවා බලලා නැහැ කියන්න ඕන නම් මෙතන he has not දාලා නෙගටිව් කරන්නත් පුළුවන් හරි මේක කරලා තියෙන්නේ නෝට් එක බලන්න හරි කොහෙට හරි ගිහිල්ලා තියෙනවනම් කියන්න පුළුවන් I have been to India මම ඉන්දියාව ගිහිල්ලා තියෙනවා එහෙනම් මම අතීතේ ඉන්දියාවේ ගියා දැන් මට ඒ අත්දැකීම තියෙනවා ඒක තමයි ප්‍රතිපලය අත්දැකීම ගැන highlight කරන්නේ මෙහෙම කියන්න පුළුවන් I went to India නැතුව I have been to India මෙතන been කියන්නේ ගිහිල්ලා කියන එක මේක තේරෙම ගිහිල්ලා කියන එක මෙතෙන්දී been එක තියෙනවා ගිහිල්ලා තියෙනවා හරි කවදාද කියලා නැත්නම් I have never been to India මේකත් එක සාමාන්‍යයෙන් ever never just already yet වගේ adverbs පාවිච්චි කරනවා note එක දීලා තියෙනවා ඒවා ඒවලත් මතක් කරගන්න හරි been එකේ gone එක වෙනස මොකද්ද he has gone to කතරගම කියන එකේ he has been to කතරගම කියන එක වෙනස he has gone to කතරගම කියන්නේ ඔහු කතරගම ගිහිල්ලා තාම ඉන්නේ කතරගම ගිහිල්ලා තියෙනවා තාම ඉන්නේ කතරගම මේ කියන්නේ ඔහු කතරගම ගිහිල්ලා තියෙනවා එන්ට ඇවිත් මෙතෙන්දි තාම එහෙ මේ ගිහිල්ලා ඇවිත් කවදා හරි දවසක ගිහිල්ලා තියෙනවා දෙවෙනි වාක්‍යයෙන් කියන්නේ මුල් එකේදී තාම එහෙ මේකේදී ගිහිල්ලා ඇවිත් කවදා හරි දවසක ගිහිල්ලා තියෙන දෙවෙනි වාක්‍යය හරි පොතේ තියෙන ටේබල් එකක් වගුවක් එක බලන්න බලන්න the present perfect tense notice how the present perfect tense is used how the present perfect tense is used කොහොමද present perfect tense එක පාවිච්චි කරන්නේ කියලා බලන්න I have finished my work I have finished finish කියන්නේ ඉවර කළා have කියන තියෙනවා මම අවසන් කරලා තියෙනවා my work මගේ වැඩ අවසන් කරලා තියෙනවා මම මගේ වැඩ අවසන් කරලා තියෙනවා දකුණු පැත්තේ තියෙනවා Surani has read that novel Surani කියවලා තියෙනවා that novel ඒ නවකතාව has එකට පස්සේ මේක read කියන්න බෑ read ඇයි read has එකට පස්සේ දාන්න පුළුවන් past participle විතරයි read read spelling වෙනසක් වෙන්නේ නැහැ pronunciation විතර වෙනස් වෙයි have you brought your passport ඔයාගේ passport එක ගෙනල්ලා තියෙනවද ප්‍රශ්නයක් you have brought කියන එකෙන් තමයි මේක හැදුනේ ඒක ඔරිජිනල් වාක්‍ය පොසිටිව් වාක්‍ය ඒක have කියන ඉස්සරහට අරන් ප්‍රශ්නේ හදන්න have you brought ඔයාගේ ගෙනල්ලා තියෙනවද has she taken her medicine ඇයගේ බෙහෙත් අරගෙන තියෙනවද බීලා තියෙනවද we haven't eaten dragon fruit before එතන we have not eaten අපි මීට කලින් කාලා නැහැ we haven't eaten before මොනවද dragon fruit he has not එතන hasn't ridden a motorbike before ඔහු මීට කලින් motorbike එකක් පැදලා නැහැ ridden කියන්නේ පැදලා ride පදිනවා ඒකේ past tense rode පැද්දා past participle ridden පැදලා ඊට පස්සේ have they not එහෙම නැත්නම් haven't they been to Jaffna ඒගොල්ලෝ යාපනයේ කවදා හරි දවසක ගිහිල්ලා නැද්ද එහෙම නැත්නම් has he not තව එකක් hasn't he finished packing කියන්නේ ඇසුරුම් කිරීම
කොහරි යන්න බාණ්ඩ පැක් කරනවා. ඔහු බාණ්ඩ ඇසිරීම තාම අවසන් කළා නැද්ද? හරි. ෆෝමේෂන් එක දීලා තියෙනවා. ෆෝමේෂන් කියන්නේ සෑදෙන ආකාරය. verb එක හැදෙන ආකාරය දීලා තියෙනවා. has have දෙක past participle දානවා. හරි. ඊට පස්සේ activity 11 एक ग्रामर වැදගත්ම ග්‍රැමටික් විතරයි කරන්නේ. activity 11 writing ලිවීම construct විභාගයෙන් ප්‍රශ්න තමයි මේ කරන්නේ. construct sentences වාක්‍ය ගොඩනගන්න. බලන්න මොනවද වාක්‍ය හදන්න පුළුවන් කියලා try කරන්න. ඊයන් බලන්න page number එක activity එකයි දාලා page number 105 activity 11 කියලා activities කරන පොතේ කරන්න. මොනවද වාක්‍ය? The cat නම් has නේ දාන්න ඕනේ. The cat has drunk some milk. The cat has drunk some milk. The cat has drunk some milk. පූසා කිරි ටිකක් බීලා තියෙනවා. I have bought a new bicycle. bought කියන්නේ මිලදීගෙන buy bought මම අලුත් bicycle එක මිලදීගෙන තියෙනවා. The dogs have chased. බල්ලෝ chased කියන්නේ පන්නලා. ලුහු බැඳලා. බල්ලෝ ලුහු බැඳලා තියෙනවා කාවද? නැත්නම් පන්නලා තියෙනවා කාවද? The birds කුරුල්ලන් away ඉවතට. කුරුල්ලන් ඉවතට බල්ලෝ පන්නලා. The phone has stopped. phone එක නතර වෙලා තියෙනවා. stopped ringing නාද වීම. දුරකථනයේ නාද වීම නතර වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ නෙගටිව් වාක්‍ය හදන්න තියෙනවා. ඉතින් පොසිටිව් වාක්‍ය දැන් නෙගටිව් වාක්‍ය. I have not brought my umbrella. මම මගේ කුඩේ ගෙනල්ලා නැහැ. මම මගේ කුඩේ ගෙනල්ලා නැහැ. I have not I haven't brought my umbrella. She එක දාන්න has නේ. ඒක වචන නිසා has බහුවචන නම් have. She hasn't done her homework. ඇයගේ ගෙදර වැඩ කළා නැහැ. ඇයගේ ගෙදර වැඩ කළා නැහැ. හරි. ඊට ඉස්කෝලේ ගියාම I have not done my homework. මම මගේ ගෙදර වැඩ කළා නැහැ. කියන්නේ ගෙදර වැඩ නොකිරීම තමයි දෙන්නේ ක්‍රියාව. ඒක රිසල්ට් එක දැන් භුක්ති විඳින්න පුළුවන්. රිසල්ට් එක ගැන අවධානය යොමු කරන කියන්නේ පනිෂ්මන්ට් එකක් දැන් හම්බ වෙනවා. හරි ඊට පස්සේ have you seen you එක දාන්නේ අපි have I එකත් have you seen ඔයා දැකලා තියෙනවද the new students අලුත් ශිෂ්‍යයන් have you seen the new students see එකේ present tense see past tense saw past participle see කියන්නේ දකිනවා saw කියන්නේ දැක්කා seen කියන්නේ දැකලා. has seen කියන්නේ දැකලා තියෙනවා. have you seen ඔයා දැකලා තියෙනවද? හරි. ඊට පස්සේ has he met ඔහු හමු වෙලා තියෙනවද? met ඔහු හමු වෙලා තියෙනවද? the principal ඔහු විදුහල්පතිතුමාව හමු වෙලා තියෙනවද? hasn't she paid the bill yet? ඇය තාම bill එක ගෙවලා නැද්ද? hasn't she paid the bill yet? haven't you completed her work? දැන් මෙහෙම දාන්න. haven't you paid the bill yet කියලා දාන්න. නැත්නම් ගැලපෙන්නේ. haven't you paid ඔයා තාම ගෙවලා නැද්ද? bill yet කියන්නේ තාම. yet එක දාන්න සාමාන්‍ය අන්තිමට. haven't you paid the bill yet? haven't you done your homework yet? ඔයා තාම homework කරලා නැද්ද ඒ වගේ? haven't you paid the bill yet? ඔයා තාම bill ගෙවලා නැද්ද? ඊට සනිත් එක තමයි අර her work තියෙන නිසා she එකට ගැලපෙන්නේ ඒක. hasn't she completed her work? hasn't she completed her work? ඇය තාම ඇගේ වැඩ සම්පූර්ණ කළා නැද්ද? computer සම්පූර්ණ කළා. hasn't she completed her work? හරි ඔය ටික තමයි දැන් ක්ලාස් එකේ කළේ. ඉතින් හෙට ක්ලාස් තියෙනවා. හරි අද ගත්තමු. අයබෝවන්.